ඊට පස්සේ ඔන්න 2015 අපි රචනා ගැටළු විහුවගත රචනා ගැටළු බලන්න යන්නේ. මේ තියෙන සරල අවලම්බය කියන සංකල්පය. හරි සරල අවලම්බය සාමාන්‍ය පරීක්ෂණේ අපි දන්නවනේ. ඒක චුට්ටක් දියුණු කරලා තියෙනවා. අපේ අර දෝෂ කිහිපයක් තියෙනවා මේකේ වෙන්න පුළුවන්. ඒ දෝෂ ටික මග අරගන්න පුළුවන් වෙන්න. හරි ටිකක් දිගයි. හැබැයි මේ ගාන කරන් යද්දි තේරෙනවා. ඒ පටන් ගන්න. පළවෙනි එක. දිග එල්ලූ සරල අවලම්බයක චලිත එක රූපය පෙන්වා ඇත. ප්‍රමිලකම් A L සහ ගුරුත්වාකර්ෂණයේ G ඇසුරෙන් සරල අවලම්බයේ දෝලන කාරාවතේ T සඳහා ප්‍රකාශනයක් ලියන්න. ඉතින් මේක අපි දැනගතම යුතුයි. මොකක්ද? කොහොමද අපි ලියන්නේ? කොහොමද මතක තියාගන්න කියලා කිව්වේ? T සමානයි 2යි ළඟ. කියන්නේ L යට G මූල කියලා තියෙනවා. T සමානයි 2යි මොකෝ කියලා එනවා. අපි දුන්නක ස්කන්ධයක් කරකවුවා. මේ සරල අවලම්බය. දෙවෙනි එක. සරල අවලම්බය භාවිතා කර G හි අගය සොයන විද්‍යාකාර පරීක්ෂණයේදී මේක සාමාන්‍ය අපි කරන එකක්නේ. 0.5 තප්පරක නිරවද්‍යතාවකින් කාලය මැනිය හැකි අතර විරාම ගටිකාවක් ඔබට සපයා ඇත. T දෝලන කාලාවර්තයේ නිමානිතා කිය තප්පර 2 නම් T හි ප්‍රතිශත දෝෂය 100%කට අඩු කර ගැනීමට ඔබ විසින් ගත යුතු අවම දෝලන සංඛ්‍යාව නිර්ණය කරන්න. දැන් අපි දැනගන්න ඕනේ අපි මේක මම පන්තියේත් කියලා දුන්නා හදලත් පෙන්නුවා කොහොමද අපි ප්‍රතිශත දෝෂය ගන්නෙ. ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ භූමි කුඩා මිනුම බෙදනවා අපි පාඨාංකේ. කුඩා මිනුම බෙදනවා පාඨාංකේ. පාඨාංකේ කියවන්නේ පාඨාංකේ කියලා කියන්නේ ස්ටොප් වොච් එක ඔන් කරලා ස්ටොප් වොච් එක ඕෆ් කරනවානේ. අන්න ඒ ඕෆ් කරන අවස්ථාවේ එකකින් අපි ගන්න රීඩින් එක. ඒක කියවන අගේ. හරි. ඉතින් අපිට පුළුවන් අපි පන්ති කරා මතකයිනේ. එක දෝලනයකට මේක ගන්න පුළුවන්. හැබැයි ඒකේ මාළු ලොකු දෝෂයක් තියෙනවා. දෝලන 20කට විතර ගන්න පුළුවන්. අරගෙන ඒකේ 20ෙන් බෙදෙන සිද්ධියක් කරන්න පුළුවන්. ඒකේ දෝෂ අඩුයි. හරි. දෝලන 20කට ගත්තොත් පාඨාංකය කියලා කියන්නේ හිතමුකෝ අපි දෝලනයක් තප්පර 3ක් කියනවා කියලා. දෝලනයක් තප්පර 3ක් වෙනවා කියලා හිතන්න. අපි දෝලන 20කට ගත්තොත් අපිට එනවා තප්පර 60ක්. හරි. දැන් පළවෙනි අවස්ථාවේ පාඨාංගය කියන්නේ මෙයා. දෙවෙනි අවස්ථාවේ පාඨාංගය කියන්නේ මෙන්න මෙයා. හරි. දෙවෙනි අවස්ථාවේ පාඨාංගය කියන්නේ මෙයා. හොඳයි. පාඨාංගය කියන්නේ අර බෙදලා කරලා ගන්න ඒවා නෙමෙයි. අමුවේ තියෙන සැලඩ් එක හදන්න කලින් අමුවේ තියෙන එළවලු ටික. හරි. කෙලින්ම ගන්න රීඩින් එක. හරි. එහෙනම් ප්‍රතිශත දෝෂයේ 100%ක් කරගන්න. හරි. ප්‍රතිශත නිසා මේක 100%නුත් වැඩි කරන්න ඕනේ. හරි. 100%ක් කරගන්න අපිට අවශ්‍යයි. එහෙනම් කුඩාම මිනිම අපිට දීලා තියෙනවා 0.1 තප්පර කාලයක් කියලා. මේක අපි පාඨාංක කීයක් ගන්න ඕනද කියන්නේ කාලාවර්තී තප්පර 2ක් වෙනවා නම් ඒ වගේ ඒවා කීයක් මයින්ඩ් ඕනද කියලා අහනවා මම එන්න අගයක් කියලා දානවා. හරි. මේ පැත්තේ 100%. හරි. මේ 100ට ලකුණට මේ 100ට ලකුණ කැපිලා යනවා. එහෙනම් 1යට 100 වාරයක්. හරි. මෙතන 2යි s ට මෙතනත් s එක කැපිලා යනවා. හරි. s කැපිලා යනවා. වාරයක් n සමානයි 0.25 කියලා. 0.25 කියලා එනවා. එහෙනම් මේක වැඩි කරාට පස්සේ n සමානයි 25යි. එහෙනම් අපි දෝලන 25ක් දක්වා ගත්තොත් තමයි මේ කේස් එක හරියට කරගන්න පුළුවන්. හරි. අත උස්සන්න ඒක හරියට ගත්ත කට්ටිය. දෝලන 25කට කරන්න ඕනේ කියලා හරියට ගත්ත කට්ටිය අත උස්සන්න. හරි. ඒ කියලා දුන්නම පන්තියේදී. හරි. එසේ ඔන්න දිග කතාවක් දීලා තියෙනවා අනාවර්ක පද්ධතියක් භාවිතා කරනවා. ඊට පස්සේ ප්‍රබල දියෝඩයක් තියෙනවා අනාවර්ක දියෝඩයක් තියෙනවා. මේක ඉන්ෆ්‍රාරෙඩ් කදම්බයක් යනවා. ඉන්ෆ්‍රාරෙඩ් කියන එක මතක තියාගන්න ඇහැට පේන්නේ නැහැ. හරි. ඉන්ෆ්‍රාරෙඩ් කියන එක ඇහැට පේන්නේ නැහැ. අදෝරක්තයි. මෙතන තියෙනවා ප්‍රබල දියෝඩේ. මොකද මේ කියන්නේ? මේ ඩයෝඩ් එකක් හොඳේ. දියෝඩේ කියන්නේ සිංහලෙන් ඩයෝඩ් කියන එක. හරි. සිංහලෙන් දියෝඩේ කියන්නේ ඉංග්‍රීසියෙන් ඩයෝඩ් කියන එක. මේ ඩයෝඩ් එකෙන් මෙතන හදනවා ඉන්ෆ්‍රාරෙඩ් නැත්නම් අදෝරක්ත කිරණ. ඔය ඇහැට පේන්නේ නැහැ. හැබැයි මේ ටික සෙන්ස් කරන්න පුළුවන් මෙතන රිසෙප්ටර් එකක් තියෙනවා. රිසෙප්ටර් එකක්. හරි. මේ රිසෙප්ටර් එකට පුළුවන් මේක තියෙනවද නැද්ද කියලා බලන්න. මේක මැද්දේ තමයි මොකක් වෙන්නේද? මෙන්න මේ තියෙන බට්ටා එහෙම යන්නේ. ඉතින් මේකේ කියනවා මේ දියෝඩය නියත I0 ත්‍රිවතාවකින් පටු අදෝරක්ත ආලෝක කදම්බයක් නිකුත් කරනවා. අනාවර්ක දියෝඩය මේක ලබා ගන්නවා. ඊට පස්සේ මේකේ සරල අවලම්බයේ බට්ටාගේ පතෙහි තබලා තියෙනවා. ඊට පස්සේ මේකේදී IR කදම්බයේ වැහුණාට පස්සේ ඒක වහද්දී අනාවරක සංඥාව ශුන්‍ය වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඔය වගේ කතා ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් කියව ගන්න. ඊට පස්සේ මේක අපිට දීලා තියෙනවා ඔන්න මේකට අදාළව මේ ශුන්‍ය වෙන විදිය. හරි මම සරලව වදින්නම්. මුලින්ම මේ වගේ තැනකින් පටන් ගන්නවා. මුලින්ම ශුන්‍ය වෙන අවස්ථාව. ඒ කියන්නේ මෙතෙන්ට බට්ට ආවට පස්සේ මොකද වෙන්නේ? අන්න මේ කිරණ ඔහම යන එක වලකිනවා. කිරණ යන එක මේ වැහෙනවා. කිරණ යන එක වැහුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න මෙතන අර එක දිගට තියෙන I0 කියන ත්‍රිවතාවයේ සිංගල බිඳුවක් වෙනවා. සිංහල බිඳුවක් යනවා. හරි. මොකක්ද සිංහාන්නේ? අර මෙහා යද්දි හුලං කැපෙනවනේ. ඒ හුලං යන සද්දය තමයි සිංහල ඇහුනේ. මෙයා මෙහෙම ගියා.
ඔන්න ආයෙත් බිඳුවක් වෙනවා. හරි. ආයෙත් ඔහොම යනවා. ආයෙත් බිඳුවක් වෙනවා. ඔහොම යනවා. හරි. ඔන්න ඔහොම යනවා. මෙන්න මේ ગેප් එක අපිට දීලා තියෙනවා T නෝට් කියලා. සහ මෙතන 1යි මෙතන 1.5යි. හරි. මෙතන 3යි කියලා දීලා තියෙනවා. හරි. මට කියන්න හරි හොඳට මොලේ කල්පනා කරලා කියන්න මේ චලිතේ හරි මෙන්න මේ චලිතේ හරි මෙන්න මේ චලිතේ කාලාවර්තය කීයද? තප්පර කීයද? මේ චලිතේ කාලාවර්තය තප්පර කීයද? මොලේ කල්පනා කරලා කියන්න ඈ. මෙයා මෙන්න මේ මට්ටමේ ඉන්නකොට තමයි මෙයා ආලෝකය කපාගෙන යන්නේ. තප්පර 1.5යිද තප්පර 3යිද? මොකද කියන්නේ? හොඳට මොලේ කල්පනා කරන්න ඕන. විභාගෙදී ළමයි ගොඩක් ඕනෝක වැරද්දුවා. හරි? මෙන්න මේ දීලා තියෙන කතාව තේරුම් ගත්තේ නැහැ. කෙලිම බැලුවා මෙතෙන්ට ආවනේ හරි. ආවර්ත කාලේ හරි කියලා. නෑ නේ මේක පොඩක් අඳින්නකො මහ ලොකු දෙයක් නෙවෙයිනේ. මෙතනින් පටන් ගන්න. මෙතෙන්දී ඔන්න මොකද වෙන්නේ? එකපාරට 0 එකක් වෙනවා. 0 වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන අපි ඉන්නේ. ඊට පස්සේ මෙයා උඩට යනවා. උඩට ගිහින් ආයෙ එනවා. ඔන්න ආයෙ 0 වෙනවා. දැන් දෝලනයක් ඉවරද? නෑ නෑ. මේ පළවෙනි 0 එක කියන්නේ මෙයා කපාගෙන උඩට යන එක. උඩට ගිහලා මේ හරිය සම්පූර්ණ උඩින් උඩ ඉන්නවා. අන්න ආයෙ පහළට ඇවිල්ලා ආයෙ කපන් යනවා. මෙන්න දෙවෙනි 0 එක. මේ දෙවෙනි 0 වෙනවා. ආයෙ මෙහෙට එනවා. උන්න ආයෙ ඇවිල්ලා 0 වෙනවා. අන්න දෝලනේ හරි. එහෙනම් මුලින්ම 0 වෙලා තිබිලා ආයෙ 0 වෙලා ආයෙ 0 වෙන අවස්ථාවේදී තමයි මේක කාලාවර්තයක් හරියන්නේ. එහෙනම් බිඳු වෙලා තිබ්බා උඩට ගියා ආයෙ කපා ගත්තා අනිත් පැත්තේ උඩට ගියා ඔන්න ආවා. එහෙනම් කාලාවර්තය නැත්නම් එක දෝලනයකට කාලය තප්පර 3යි. හරි තප්පර 3යි. ඕක හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. තුන රූපයේ පෙන්වා ඇත්තේ පරිගණක තීරය මත දිස්සු එවැනි පස්තරයක් වන අතර. ඒ ලබාගෙන ඇත්තේ වාත රෝධය නිසා ඇති කරන බලය නොගිනිය හැකි අවස්ථාවකදීය. ශුන්‍ය අනාවර්ක සංඥාවට අදාළ කාල අන්තරය T නෝට් වේ. මෙතන කාලාන්තරය T නෝට්. T නෝට් යගේ බට්ටාගේ IR කදම්බය හරහා ගමන් කරන වේගයේ V සහ බට්ටාගේ විශ්කම්භයේ D මත රඳා පවතී. V වැඩි කළ විට. හරි. කියන්න V වැඩි කරොත් බට්ට යන වේගය වැඩි කරොත් T නෝට් එක වැඩි වෙනවද අඩු වෙනවද? බට්ට යන වේගය වැඩි කරොත් T නෝට් එක අඩු වෙනවා කියන කටිය අත උස්සන්න. බට්ට යන වේගය වැඩි කරොත් බට්ට යන වේගය වැඩි කරොත් මෙතන ශුන්‍ය වෙලා තියෙන අවස්ථාව හරි අඩු වෙනවා කියන කටිය අත උස්සන්න. වැඩි වෙනවා කියන කටිය අත උස්සන්න. වැඩි වෙනවා කියන කටිය අත උස්සන්න. හරි. පැහැදිලිනේ. බට්ට හෙන වේගයෙන් යනවා නම් මේක 0 වෙලා තියෙන කොහොම පොඩි අවස්ථාවක් නේ. හිතන්න මෙහෙම යනවා නම් ලේසර් එකක්. මේ ලේසර් එක කැපෙන කාලය තමයි T නෝට්. මං හිමීට යනවා නම් ලේසර් ගොඩාක් වෙලා කැපිලා තියෙනවා. මං වේගයෙන් යනවා නම් සිංගාලා කැපි යනවා. මේක මාර චූටි වෙනවා. එහෙනම් V ට අදාළව හරි V වැඩි කළ විට V වැඩි කළ විට T නෝට් එක අඩු වෙනවා කියලා කියන්න ඕනේ. D කියන එක වැඩි කරාම බට්ට දැන් ඝනකම් කෙනෙක්. හරි? ඒ කියන්නේ හිතන්න බට්ටම එහෙම යන්නත් පුළුවන්. නැත්නම් මේ තඩි බට් එක යන්නත් පුළුවන්. D වැඩි කරාම T නෝට් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? D කියන එක වැඩි කරොත් T නෝට් මොකක් වෙනවද? එහෙනම් V වැඩි කරද්දී T නෝට් කියන එක අඩු වෙනවා. හරි? දෙවෙනි එක D වැඩි කරද්දී T නෝට් කියන එක වැඩි වෙන්න ඕන. හරි ඒක තේරෙනව නේද? හරි. අවුල් තියෙනවා නම් අහන්න හොඳේ. හරි. ඊට පස්සේ V නිමාණය කිරීම සඳහා ප්‍රකාශනයක් D සහ T නෝට් ඇසුරෙන් ලබා ගන්න කියලා කියන්නේ. ඔන්න දැන් වැඩේ පොඩ්ඩක් කේස් ළමයිට. දැන් අපිට කිව්වා මොකද්ද? මේ ගානේ කතා කරගෙන යන විදිය පොඩ්ඩක් යූස් කරන්න. බලන්න මොකක්ද නිමාණය කරන්න කියලා කියන්නේ? V එක නිමාණය කරන්න කියනවා T නෝට් සහ D කියන එක යොදාගෙන. හරි? අපි ගාව තියෙනවා මෙහෙම එකක්. T නෝට් කියන එක ප්‍රතිලෝම සමානුපාතිකයි V ට. නේ? මෙයා වැඩි වෙනවා මෙහෙම දෙයක්. ඒ වගේම T නෝට් කියන එක අනුලෝම සමානුපාතිකයි D ට. එහෙනම් මොකක් හරි සමීකරණයක් අපිට ගන්න පුළුවන්. T නෝට් කියන එක අනුලෝම සමානුපාතිකයි D යට V. හරි? මේ තියෙන මොකක් හරි ગેප් එකක්. මේ වේගයක්. මේ T නෝට් එක. කාලයක්. ඔය වගේ සමීකරණයක් තියෙනවා. නැත්නම් V එක මෙහෙට දාන්න. V T නෝට් සමානයි අනුලෝම සමානුපාතිකයි D. මොකද්ද මේ තියෙන්නේ? S සමානයි UT. S සමානයි UT කියන සමීකරණය. දන්නවනේ? S සමානයි UT කියන සමීකරණය. එහෙනම් මේ අනුලෝමයි නෙමෙයි ඒකලින්ම සමානයි කියලා මෙතන ගන්න පුළුවන් නේ. හරි. එහෙනම් ඔගේ එන සමීකරණය තමයි. ඔතන එන සමීකරණය තමයි. හරි?
v සඳහා ප්‍රකාශනය යන ගන්න කියලා කියන්නේ නේද? v සමානයි d යට t නෝට් කියන එක. හරි නැත්නම් ඔයගලන්ට ඒකක පැත්තෙන් හිතන්නත් පුළුවන් නේ. v කියන්නේ වේගයක්, තත්පරයට මීටර, d කියන්නේ දිගක්, මීටර, t කියන්නේ කාලය. එහෙනම් v සමානයි d යට t නෝට් කියන එක. s සමානයි ut වගේ හිතාගෙන ඉන්න තියෙන. අමාරු නෑ. ඉහත තුන රූපයේ දී ඇති ප්‍රස්ථාරයට අනුව කැපිටල් T යගේ කුමක්ද? මොකද්ද කැපිටල් T කියන්නේ? කාලාවර්තය. කාලාවර්තය යගේ තප්පර 3යි. තප්පර 3යි. හරි. වට්ටාගේ උපරිම වේගය නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයා විසින් අනාවරක පද්ධතියේ වට්ටාගේ ගමන් මාර්ගයේ වඩාත්ම සුදුසු ස්ථානයේ තබා. හරි. වේගයේ උපරිම ගන්න වඩාත්ම සුදුසු ස්ථානයේ තබා. තුන රූපයේ පෙන්ව ඇති ප්‍රස්ථාරයේ සමාන ප්‍රස්ථාරයක් ලබා ගන්න ලදී. ඉහත එක රූප සරණට අනුව vm නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යයා අනාවරක පද්ධතිය කුමන ස්ථානයක A හෝ B තැබිය යුතුදැයි සඳහන් කරන්න. ඔබගේ තේරීමට හේතුවක් දෙන්න. vm නිර්මාණය කරන්න අපි මේක තියන්න ඕනේ A පොයින්ට් එකේද B පොයින්ට් එකේද? chat එකේ දාන්න. අපි තියන්න ඕනේ A පොයින්ට් එකේද B පොයින්ට් එකේද උපරිම වේගය නිර්ණය කරන්න. හරි? දෙසින් ෂෝට් නෝට් එක ඔක්කොම ආන්සර් එක ෂෝට් නෝට් එකේ විස්තරයේ බිඳුවක් වෙන තැන තමයි විස්ථාපනයේ බිඳුවක් වෙන තැන තමයි Vmax එක තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් A කියන පොයින්ට් එකේ තියන්න ඕනේ. B වල තියලා කිසිම තේරුමක් නැහැ. හරි. මේ පරීක්ෂණය සිදු කිරීම සඳහා ඔයගලන්ට ගන්න පුළුවන් ගෝලාකාර වස්තුවක් නැත්නම් එකම D කියන විශ්කම්භයේ තියෙන සිලින්ඩරාකාර වස්තුවක්. ඔයගොල්ලෝ තෝරාගන්නේ මොකක්ද? ඇයි ඒක තෝරගන්නේ? ඇයි ඒක තෝරගන්නේ? හරි. ඕක ටිකක් ගැඹුරින් හිතන්න තිබ්බා ෆිසික්ස් වලටත් වඩා පොඩ්ඩක් එහාට. හැබැයි පොඩ්ඩක් අර IQ දැනුම තියෙනවා නම් ඔයගලන්ට ඔකට ආන්සර් එක ගන්න පුළුවන්. හරි. මේකයි අදහස. දැන් IR නේ යන්නේ. IR කියන්නේ ශාන් රාමනායක නෙවෙයි ඈ. IR කියලා කියන්නේ මොකද්ද? ඉන්ෆ්‍රාරෙඩ්. අදෝරක්ත. අදෝරක්ත කියනවා අපිට ඇහැට පේන්නේ. අපිට ඇහැට පේන ලේස් එකක් වගේ තිබ්බනම් අන්න ලේස් එක මෙහෙම යද්දි මේ ගෝලය හරි මැද්දෙන් ඔහොම තියන්න තිබ්බා. ගානට කැපෙන්න. ලේස් එක ඔන් කරලා හරි මැද්දෙන් තියන්න තිබ්බා. මේක අදෝරක්තයි. ඇහැට පේන්නේ නැහැ. එහෙනම් අපිට මෙයාව හරියටම මැද්දෙන් යනවද කියන එක කියන්න බෑනේ. හරියටම විශ්කම්භයක් කපන් යනවද කියලා කියන්න බෑනේ. සමහර විට මේක මේ උඩ මට්ටමක් කපන් යන්න පුළුවන්. මේ පහළ මට්ටමක් කපන් යන්න පුළුවන්. ඔය වගේ වෙන්න පුළුවන්. ඒ නිසා හරි මේකකට ගෝලාකාර වස්තුවකට වෙනුවට අපිට ගන්න පුළුවන් සිලින්ඩරයක්. එහෙනම් මේක කොහෙන් කැපුණත් අවුලක් නැහැ. අන්න සම්පූර්ණ D කියන විශ්කම්භය ගානට කැපිලා තියෙනවා. තේරුණා? හරි. එහෙනම් අපි තෝරගන්න ඕනේ සිලින්ඩරේ හේතුව තමයි අදෝරක්ත කිරණ දූෂ්‍ය නොවන නිසා හරියටම මේ ගෝලයේ විශ්කම්භය හරහා මේ අදෝරක්ත කිරණ යනවා කියලා ගන්න බෑ. විශ්කම්භය හරහා ගියේ නැත්තම් අපිට මෙන්න මේ සමීකරණ දාලා මේ සිද්ධිය කරන්නත් බෑ. හරි. ඒක තමයි හේතු විදිය ලියන්න ඕනේ. ඊට සඳහන් කළ ප්‍රස්ථාරය සහ C දෙකෙහි ප්‍රකාශනයේ භාවිතා කර Vm අගේ ගණනය කිරීමට ශිෂ්‍යයා තීරණය කළේය. ඔහුට මෙම ක්‍රමය මගින් Vm සඳහා නිශ්චිත අගය ලබාගත හැකිද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න. හරි. එහෙනම් මේ සඳහන් කළ ප්‍රස්ථාරය මෙන්න මේ ප්‍රස්ථාරයත් පාවිච්චි කරලා හරි. ඊට පස්සේ මෙන්න මේ සමීකරණයක් පාවිච්චි කරලා ඒගොල්ලෝ මොකක් කරනවද? Vm සමානයි මෙයාගේ විශ්කම්භය බෙදීම විශ්කම්භය යන්න ගත වන කාලය කියලා හොයන්න ගත්තා. ඉතින් මේකෙන් මෙයාට නිශ්චිත අගය ගන්න පුළුවන්ද Vm ට කියලා අහනවා. Vm සඳහා නිශ්චිත අගය ගන්න පුළුවන්ද කියලා අහනවා. Vm කියන්නේ මොකද්ද? උපරිම වේගය. Vm කියන්නේ උපරිම වේගය. හැබැයි මෙතන පොඩ්ඩක් කියන්නේ. මෙතන පොඩි කාලයක් යනවනේ. ඒ නිසා අපිට මේක ඉන්නේ ඇත්තම උපරිම වේගය නෙවෙයි. මෙන්න මේ කාලාන්තරය තුල තියෙන මොකද්ද? මධ්‍යයන් වේගය. මෙන්න මේ කාලාන්තරය තුල තියෙන මධ්‍යයන් වේගය. හැබැයි මේ කාලාන්තරය අඩු කරගන්න පුළුවන් නම් වේගය තව ටිකක් වැඩි කරගන්න පුළුවන් නම් අන්න තවදුරටත් මේක ටිකක් අපිට නිවැරදි කරගන්න පුළුවන්. හරි. ඉතින් නිශ්චිත අගය ලබා ගන්න පුළුවන්ද? හරියටම Vm ගන්න පුළුවන්ද? නැහැ. අපිට ලැබෙන්නේ මෙන්න මේ කාලාන්තරය තුල තියෙන මොකද්ද? මධ්‍යයන් වේගය. හරි. මේකෙන් කියන්න පුළුවන්. වාතරෝධය නිසා ඇතිවන බලය සැලකිය යුතු තරම් වූ අවස්ථාවක අන්න කතා කරනවා මොකද්ද? අද කතා කරපු පාඩම. මෙයා නිදහසේ කම්පණය වෙනවා දැන්. එයා උඩට අරගෙන අපි අතහැරියා. දැන් අපි බල දාන්නේ නැහැ. මෙයා නිදහසේ කම්පණය වෙනවා. නිදහසේ කම්පණය වෙන කෙනාට ප්‍රතිරෝධී බල තියෙනවා නම් මොකක් වෙනවද? ප්‍රතිරෝධී බල තියෙනවා නම් විස්තාරය අනේ එන්න අඩු වෙනවා. විස්තාරය එන්න අඩු වෙනවා. මෙයා පොඩි දුරවල් යන්න ගන්නවා. පොඩි දුරවල් යන්න ගන්නවා. හරි. වාතරෝධය නිසා ඇතිවන බලයේ සැලකිය යුතු තරම් වූ අවස්ථාවක ශිෂ්‍යයා ඔහු ලබාගත් උපරිම වේගයේ Vm දෝලනයේ සැලකිය යුතු ලෙස අඩු වී අවසානයේ බට්ටා නිශ්චල වෙන බව නිරීක්ෂණය කරන ලදී. එයා විස්තාරය අඩු වෙනවා කියන්නේ උපරිම වේගයත් අඩු වෙනවනේ. ඇයි ඒ? උපරිම වේගය නැත්නම් Vmax කියලා කියන්නේ A ඔමේගා.
ඒ අඩුවෙන් අඩුවෙන්ද Vmax එක අඩු වෙනවා. Vmax එක අඩු වෙනවා නම් බලන්න එකම D යන්න මෙයා එන්ඩෙන්ට අඩු වෙනවා නම් ගත වෙන කාලය වැඩි වෙනවා. හරි? V අඩු වෙනවා නම් T නෝට් කියන එක වැඩි වෙනවා. එහෙනම් මේක එන්ඩෙන්ට පළල් වෙන්න ඕනේ. මෙන්න මේ කතාව එන්ඩෙන්ට පළල් වෙන්න ඕනේ. හරි? එහෙනම් අහනවා මේකෙදී ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන පස්තාරය කොහොමද කියලා. මේ පස්තාරේදී අඳින්න ඕනේ. මේ පස්තාරේදී අඳින්න ඕනේ. හරි? පටන් ගන්නවා මෙහෙම. හරි? ඊට ටිකක් දුර ගිහලා මේක ටිකක් පළල් වෙනවා. තව ටිකක් දුර ගියාට පස්සේ මේක තවත් පළල් වෙනවා. ඔන්න ඔය වගේ එකක්. ඔන්න ඔය වගේ එකක්. හරි? හරි. එතකොට මෙන්න මේක වෙනස් වෙනවද? මෙන්න මේක දෝලනයක් සඳහා ගතවන කාලය මහලුකොට වෙනස් වෙනවද? නෑ. ඒක අපිට එච්චරම කියන්න බෑ. මොකද අපි දන්නවා. හරි? වස්තුවක් මෙහෙම අරගෙන චූට්ටක් දෝලණය වුණත් ටිකක් ඊට වඩා වැඩි කෝණයකින් දෝලණය වුණත් මේ එකම කාලාවර්තයක් යන්නේ. කාලාවර්තය කියන එක රඳා පවතින්නේ නැහැ මොකක් මතද? කාලාවර්තය රඳා පවතින්නේ නැහැ මෙයාගේ දෝලන කෝණය මත. ඒ නිසා මේක ලොකුට වෙනස් වෙනවා කියන්න බෑ. මෙන්න මේ ગેප් එකෙන් එන්න වැඩි වෙන එකයි වෙන්න ඕනේ. හරි කාලාවර්තයට කියන එක ඉච්ච ලොකුට වෙනස් වෙනවා කියලා හිතන්න ඕනේ නැහැ. ગેප් එක වැඩි වෙනවා කියලා අපි හිතන්න ඕනේ. හරි. අවසානයේදී T නෝට් හිදී සහ T සමානයි T හිදී බට්ටාගේ උපරිම වේගයේ පිළිවෙලින් 0.44 තත්පරයට මීටර් සහ 0.42 තත්පරයට මීටර් නම් වාත රෝධය නිසා T නෝට් සිට T සමානයි T කාලය තුල අවලම්බයේ ශක්ති හානිය නිමානය කරන්න බට්ටාගේ ස්කන්ධය ග්‍රෑම් 100ක් වෙනවා කියලා කියනවා. හරි. වේගය අපිට දීලා තියෙනවා. අපිට හොයන්න කියනවා ශක්ති හානිය. හරි. මොනවද දීලා තියෙන්නේ? ස්කන්ධය ග්‍රෑම් 100යි. නැත්නම් කිලෝග්‍රෑම් වලින් 0.1යි. කිලෝග්‍රෑම් වලින් 0.1යි. ආරම්භක වේගය 0.44යි. අවසාන වේගය 0.42යි. හරි 4.2යි. මෙන්න මේ දත්ත ටික යොදාගෙන ඕගලන්ට කියනවා හදලා පෙන්වන්නයි කියලා. හරි. මේ ටිකෙන් හදලා පෙන්වන්න කියලා කියනවා. මගේ ශක්තිය කොච්චර හානි වුණාද කියලා. ඉතින් මේ ටික දැක්කම මොකද්ද මතක් වෙන්නේ? ශක්තිය ගැන. චාලක ශක්තිය ගැන. භාගය MV වර්ග. එහෙනම් මුලින් තිබ්බ චාලක ශක්තියෙන් EK1 එකකින් අඩු කරන්න ඕනේ. EK2 කියන එක භාගයයි M කියන එක පොදුයි. V1 වර්ග වලින් අඩු කරන්න ඕනේ. V2 වර්ග කියන එක. එහෙනම් භාගයයි M කියන